මම කොන්ද කෙලින් තියාගෙන කිව්වා මට ඔහුගේ සුබ පැතුම අනවශ්‍යයි කියලා කියන්න කියලා. අපේ රටේ පහළ වෙන්නේ හාල්පාරු ජනනායකයෝම තමයි. අපිට වෙච්ච වැරද්ද තමයි සර්ව ගෙනාපු එක කියලා අපි කියනවා. අර දෙන ජාතියේ කලාකරු නාමයෙන් ඉන්න හාල්පාරු ටිකකුත් මේකේ ඉන්නවා. අනාගතයේදී මෙරට පාලනය කරනු ඇත්තේ පවුල් කීපයක් විසිනි. අපිට වැරදි ඇත. ලංකාවේ බහුතරයක් නූගත් සමාජයක් ඉන්නේ නිර්මාණ කරුවෝ හැටියට ආපු මේ ශේෂ්ත්‍රයට ආපු වට පඩයෝ ටිකක් ඉන්නවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට මොකද වුනේ? මේ අපේ රටේ වගේ හාල්පාරු ටිකක් හිටියා ජාතිවාදයේ අවශ්‍යමි. අම්මට සිරි මේ ආදිවේගේ මාර්ගයෙන් අපිට යන්න පුළුවන් කියලා අම්මට මුන් ගැහුවනේ ඩයිවර්ට් මෙහෙම කියලා කවුරු හරි කියන දේ විතරක් නම් අපි ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපිට බුද්ධියක් නැහැ. අයිබෝවන් සුපුරුදු වැඩසටහන ටෝක් විත් සුදත්ත. ඔයගොල්ලෝ දන්නවා ටෝක් විත් සුදත්ත සුදා ක්‍රියේෂන් channel එකට අමතරව සුදා ක්‍රියේෂන් එකේ දෙවෙනි නාලිකාව තමයි සුදා ස්ටුඩියෝ. ඉතින් දවස් 10ක් විතර යනකොට 15000කට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. channel එක subscribe කරලා තියෙනවා. ඒ හයිය ලැබුණේ වෙනින් කවුරුවත් හින්දා නෙමෙයි ආදරණීය අපේ channel එකේ ප්‍රේක්ෂකයෝ. ඒ කියන්නේ ඔබ නිසා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ වැඩසටහන ඉන්න දවස් වෙනකොටත් සබ්ස්ක්‍රයිබර්ස්ලා 25000ක් විතර වෙයි කියලා. මේ අලුතෙන් මේ බලන ඕගොල්ලෝ නිසා ඕගොල්ලෝ දන්නවා මේ මොහොතේ ඕගොල්ලෝ channel එක subscribe කරලා නැත්නම් ඕගොල්ලෝ subscribe කරන්න. ඒ වගේම bell button එකත් click කරන්න අමතක කරන්න එපා. මේ කතා කරන්නේ සුදා ක්‍රියේෂන් channel එකේ. මම කතා කරන්නේ YouTube අවකාශයේ අනික සුදා ස්ටුඩියෝ channel එක subscribe කරන්න කියලා. ඉතින් හොඳයි bell button එකත් click කරන්න අමතක කරන්න එපා. මොකද එහෙම කරයි කියලා ඕගොල්ලන්ට අවඩක් වෙන්නේ නැහැ. හොදක් තමයි සිද්ධ වෙන්නේ. අපි නිරන්තරයෙන්ම රටේ අනාගත දරු පරපුර වෙනුවෙන්ම තමයි අපි නිරන්තරයෙන් අපේ හඬ අවදි කරලා තියෙන්නේ. තව දෙයක් මතක් කරන්න ඕන. දැනට YouTube එක පටන් අරන් තාම අවුරුදු දෙකකුත් නැහැ. අපේ ප්‍රධාන නාලිකාව. එතකොට මේ වෙනකොට ප්‍රේක්ෂකයෝ ලෝකෙ වටේ ඉන්නවා මට ආදරය කරන සුදාට ආදරය කරන ලෝකේ ඉන්නවා දහස් ලක්ෂ සංඛ්‍යාත අපේ ප්‍රේක්ෂකයෝ ගොඩනක් ආදරේ. ඒ ආදරේ හැමදාම තියෙනවා. සුදා වෙනස් වෙන්නේ කියන දේ කරන දේ කියන කෙනෙක් නිසා මාව වෙනස් කරන්න පුළුවන් එකම දේ තමයි මාගේ මේ ජීවිතය ගත්ත දාට මම වෙනස් වෙයි. ඒ කියන්නේ ඉතින් එහාට වැඩ කරන්නේ නැහනේ. එතකන් මේ රටේ දරුවෝ වෙනුවෙන් අනිවාර්යෙන් ණයත් නැතුව බයත් නැතුව වැඩ කරනවා කියන එක සපත කරලා කියනවා. එකෙකුටවත් ණයත් නැහැ. එකෙකුටවත් බයත් නැහැ. ඒකයි පැහැදිලිව කියන්න ඕන. කිසි දෙයක් අරමුණු කරගෙන නෙමෙයි. පැහැදිලි අරමුණු කියපු දෙයමයි රටේ දරුවන්ට සුරක්ෂිත ආතල් එකේ ඉන්න පුළුවන්. මගේ වචනෙන් කියනවනම් ආතල් එකේ විනෝද විවි ඉන්න පුළුවන් රටක් නිර්මාණය කරලා දීමයි. ඒකට කවුද අපි ගේන්නේ කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපි හොයමින් ඉන්නවා. මේ ඉන්න අය තාම ඒක කරන්නේ නැහැ කියලා පැහැදිලි. හැම වෙලාවෙම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට වැඳ කිනවා සර් ඉතුරු අවුරුදු දෙකමාරුවක් දෙයියනේ කරන්න කියලා. අපි බලන් මොකද ඔහු අර මං ගිය වැඩසටහනෙත් කිව්වා වගේ තාම අපි මොනවා කිව්වත් මේ රටේ පාලකයා විධායක බලතල තියෙන විධායක ජනාධිපති වරයා ගෝඨාභය රාජපක්ෂ. ඒ නිසා ඒ නීතියෙන් තියෙන රාමුව ඔහුට තියෙනවා. ඔහුගේ බල පරාක්‍රමය තමයි ශ්‍රී ලංකාව කියන මේ භූමිය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ දේවල් සර්ටත් වැරදිච්ච දේවල් හදාගෙන යන්න තව කාලේ තියෙනවා. හැම මිනිහෙකුටම වරදිනවා. අපිට වෙච්ච වැරද්ද තමයි සර්ව ගෙනාපු එක කියලා අපි කියනවා. සර් හැදුනොත් අපි කියනවා ඉදිරියේදී නෑ ඒ වැරද්ද සර් නිවැරදි කරගත්තා කියලා. ඉතින් එහෙම නිහතමානී මිනිස්සෙක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අනිත් රාජපක්ෂවරුන්ගෙන් මිදිච්ච මේ මගේ අතේ චූටි සමනලෙක් වහලත් ඇහුවා. මේ වගේ අපේ දරුවන්ට නිදහසේ පියාඹල යන්න ඉඩ දෙන්න. ඒක තමයි කියන්නේ ආදරෙන් ඉඩස. ආදරෙන් කියන්නේ. ඉතින් මොකද මේ රටේ ඡන්දදායකයෝ හැම වෙලාවෙම අපේ රටේ කට්ට කෛරාටික වෙට්ට පිත්තල දේශපාලඥයන් විසින් නිරන්තරයෙන්ම කියනවා ඊටමත් බුද්ධිමත් ජනතාවක් ඉන්නේ කියලා. ඒ බුද්ධිමත් ජනතාවට මගේ දත්තයන් නිවැරදි නැහැ. මම හරියටම දන්නේ නැහැ. මට ඇවිල්ලා තියෙන මැසේජ් එකක් අනුව 1910 විතර වගේ මේක නිවැරදි කිරීම වලට යටත්ව. දී ලංකාවට ඡන්ද බලය ලබා දීමට විරුද්ධව මැකලම් ආණ්ඩුකාරවරයා ඊට හේතු දෙකක් දැක්විය. මේක හොඳට අහන්න. ලංකාවේ මිනිසුන්ට ඡන්දේ භාවිතා කිරීමට තරම් දේශපාලන බුද්ධියක් නැත. එකඟයි. ලංකාවට ඡන්ද අයිතිය ලබා දුනහොත් අනාගතයේදී මෙරට පාලනය කරනු ඇත්තේ පවුල් කීපයක් විසිනි. එකඟයි. පැහැදිලිව වර්තමානයේ වෙනකන් 1948 ඉඳලා වර්තමාන 77න් පස්සේ ඒක දරුණු ලෙස ඇවිල්ලා මේ මොහොත වෙන විට ඉතාමත් දරුණු තැනකට ඇවිල්ලා තියෙනවා. එදා ඒ ආණ්ඩුකාරවරයා කියපු වචනේ
අවසානයේ ලංකාව පාලනය කරන්නේ අර අපේ බුද්ධිමත් නොවන මන්ද බුද්ධික 100ට මම බයන්නතු කියන 175ක් බුද්ධිමත් නෑ මේ රටේ ජනතාව. Belos within 5 minutes hair color for men and women. Keratin සත්කාරයේ සමගින් හිස කෙස්වලට ස්වභාවික කළුබෑයක්. Belos හැමදාම තරුණ පෙනුමකට. 175ගේ තීරණය මත තමයි අර බුද්ධිමත් කියන සමාජයට හැසිරෙන්න වෙලා තියෙන්නේ. මේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ඔවුන් ගන්නා තීරණ මත තමයි ඔවුන්ගේ ඡන්දයේ මත තමයි ඔවුන්ගේ ප්‍රකාශනයේ මත තමයි රටේ පාලකයෝ බිහි වෙන්නේ. මම කිව්වහම අයියෝ උඹ දැන්නේවා කියන්නේ. ඔව්. දැන් තමයි තේරුනේ. අපිත් අර ගොඩේ තමයි හිටිය ආණ්ඩුකාරයා කීප ගොඩේ. අපි නම් හිතුවේ අපි විශ්වාස කරා, ඒ විශ්වාසය කඩ වුණු පොරොන්දු වුණා. ඉතින් ඒ පොරොන්දු එයාට ඉෂ්ට කරේ නැහැ. නමුත් දැන් තේරෙනවා අපි හැමදාම රැවටෙමින් ඉන්නවා, රවට්ටමින් ඉන්නවා. ඉදිරියටත් අපි 2024 තව කට්ටිත් රවට්ටමින් ඉන්නවා බලය සඳහාම පමණයි. ඒගොල්ලන්ගේ මොලේ යොදවන්නේ තමන්ගේ බලය සඳහා පමණයි. රටේ සුඛිත මුදිත කරන්න, ලෝක රටවල් එහෙම සුඛිත මුදිත කරන්න ඒ රටේ ජනනායකයින් පහළ වූාට අපේ රටේ පහළ වෙන්නේ හාල්පාරු ජනනායකයෝම තමයි. මෙතුවක්කල් පාරුලා තියෙන්නේ එහෙම තමයි. ඒ හාල්පාරු ලේබල් එකට මම කලින් වැඩසටහන කිව්වා වගේ ඒ හාල්පාරු ලේබල් එක වද්ද ගන්න එපා. සර් බුදු සර්ට කියන්නේ මේ වද්ද ගන්න එපා. එතකොට මොකද දැන් මේ අද වැඩසටහනෙන් අපි කතා කරන්නේ ලංකාවේ ජඩ මාධ්‍ය පිළිබඳ. හැමදාම නිවුස් වලින් හොට් නිවුස් දෙනවා. එක නිවුස් එකක් අහම මඩේ දදා හොදෝද සතියක් විතර ෆෝම් කරනවා. අපි කියමු නිකන් නිව් ඩයමන්ඩ් නැව ඇවිල්ලා ගිනි ගත්තා. ඒවට අපිට රටට ඒ කියන්නේ නිවුස් හොට් නිවුස් ගෙනාවා. අරකයි මේකයි මෙච්චර අලාභයක් වුණා අපේ මත්ස්‍ය සම්පතට, අපේ සාගර කලාපයට මෙච්චර මේ හානියක් වුණා. නමුත් අපිට මෙච්චර ඩොලර් ප්‍රමාණයක් එනවා. ගැටලුව තියෙන්නේ අර මාධ්‍ය වලින් උලුප්පා පෙන්නපු දේවල්. ඒ හැටි ඒ දවස්වල ප්‍රධාන හෙඩ්ලයින් එක හැටියට පෙන්නපුවා. ඒවා පසු කාලෙදී වෙනකොට ඇයි මේ මාධ්‍ය කරුවන් ඒ මාධ්‍ය ආයතන වලට ඇයි නැවත වතාවක් මේ මතක් කර දීමක් කරන්න බැරි? පෙර දවසේ මේ සිදුවීම් වුණා. අපිට අපේ නිවුස් වල හැටියට අපිට දැනගන්න ලැබුණා අපේ විශ්ලේෂණය තුලින් මේවාට මෙච්චර ඩොලර් ප්‍රමාණයක් ලංකාවට ලැබෙන්න තියෙනවා, ලැබෙමින් පවතිනවා. දැන් මොකද්ද වර්තමානයේ ඒකේ තත්ත්වය කියලා අපි දන්නේ නැහැ. නිව් ඩයමන්ඩ් නැවට කොච්චර ප්‍රමාණයක් මුදල් ලැබුණාද, කොහෙට ඒ ඩොලර්ස් ටික කොහෙටද ගියේ කියලා. ශ්‍රී ලාංකේය ජනතාවට අයිතියක් තියෙනවා ඒක දැන ගැනීමට. ඒක කරුණා කරලා මාධ්‍ය ආයතන වලට කියන්නේ මේවා පුලා එළියට දාන්න. මේවා ප්‍රශ්න කරන්න. ඒකට තමයි මාධ්‍ය කියන්නේ. රටේ මාධ්‍ය කරුව වෙන්න ඕන, රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. පාලකයා පරිපාලකයා වැරද්දක් කරනවා නම් මොකක්ද එතන වැරද්ද කියලා පත්තරේ ලියන පුවත්පත් වේදිකාවට උහුට දිනවා පෑනක් ලියන්න. ටෙලිවිෂන් එකේ හසුරුවන නිවුස් එක හසුරුවන කෙනාට ස්ක්‍රීන් එකේ දාලා නිවුස් එකේ කියන්න පුළුවන්කම තියෙන්න ඕන. අපි YouTubers ලා හැටියට සමාජ මාධ්‍ය හසුරුවන ක්‍රියාකාරීන් හැටියට කොන්දක් පණ තියාගෙන මේවා ප්‍රශ්න කරන්න අයිතියක් තියෙන්න ඕන. අපි ඒව පුල අහනවා. අපි ඊට පස්සේ අහනවා අර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට මොකද වුනේ? ඒ වෙලාවේ ගිනි ගත්තා. අර වියත් මග වලින් එහෙම ආපු කවුද වියතෙක් කවුද? නාලක ගොඩහේවා ආචාර්ය නාලක ගොඩහේවා කිව්වනේ. දැන් ඒ මොකද්ද වාරකම් කාලෙට ඒ වතුර වාරකම් කාලෙට සැරයිනේ මොහොද. ඒ නිසා තමයි කැස්බෑව අවුරුදු 100 ගානක් 200 ගානක් ජීවත් වෙන කැස්බෑව නෑ මං හිතන්නේ කැස්බෑව කොච්චර කාල ජීවත් වෙන්නේ අවුරුදු 400ක්ද අවුරුදු 400ක් පමණ ජීවත් වෙන කැස්බෑව මේ වාරකම් කාලෙට ගොඩට ගහලා මැරුණලු. ඒ වගේ ආචාර්යවරු වියතුත් තමයි මේ රටේ දැන් එක අමාත්‍යංශත් බාර අරගෙන ඉන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ නාලක ගොඩේවා කෙසේ කිව්වත් අපිට තියෙනවා අපි සුදා ක්‍රියේෂන් channel එකෙන් ටෝක් විත් සුදත්ත අපි අහනවා නිරන්තරයෙන් මේවට මොකද උනේ කියලා. දැන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඩොලර් කොච්චර ප්‍රමාණයක් අපිට ලැබුණද? ඒ ලැබිච්ච මුදල් වලටත් මොකද උනේ කියලා. ඒ වගේම මතක් කරන්න එපා අර පැන්ඩෝරා පේපර්ස් එළියට ආපු වෙලාවේ නිරූපමා රාජපක්ෂ සහ මේ නඩේෂන් විසින් කරපු ඒ පැන්ඩෝරා හොර සල්ලි ඩිපොසිට් එක ගැන ඉදිරිපත් වුණාම එළියට ආපු වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් විශේෂ කමිටුවක් පත් කරලා මාසයක් ඇතුළත කොහෙද හැබැයි ඒ පිළිබඳ වාර්තාවක් ලැබෙන්න සලස්වන්න ඕන කිව්වා. හැබැයි ඒවා මොකද ලැබුණා නම් මොනවද උත්තරේවට මොනවද ඒවා සත්‍ය කියලා රටේ පුරවැසියෝ හැටියට අපිට දැන ගැනීමට අයිතියක් තියෙනවා. ඒ අපේ මේ
ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත් වෙනකොට ඒ පුරවැසියන්ට ඒ අයිතිය ලැබිය යුතුයි. අපි නිදහස් මිනිස්සු රටට හානියක් වුණාම ඒ රටට මොකද වුනේ? ඒ හානිය සදා වන්දිය මොකද්ද? රටේ මුදල් අවභාවිතාව කරමින් පිටරටවල වල බැංකුවල හොරෙන් ගිහිල්ලා තැන්පත් කරලා තියෙනවනේ. ඒවා දැන ගැනීමටත් අපිට අයිතියක් තියෙනවා. රටේ ජනාධිපතිවරයා හැටියට, විධායක ජනාධිපතිවරයා හැටියට ඔහුට ඒ ගැන රටට හෙළි කිරීමට යුතුයකමක් තියෙනවා සහ නීතියනුත් බැඳිලා ඉන්න එපා දෙයියනේ නේ. රටේ අපේ ඡන්දෙන් ගිය 69 ලක්ෂකින් ගිය ජනාධිපතිවරයන් ඉතින් 69 ලක්ෂ නිසා 2 කෝටි 20 ලක්ෂයක් ජනතාවටත් ඒක සත්‍ය හෙළි කරන්න ඔබතුමාට ඒ හැකියාව තිබේ කියලා මම විශ්වාස කරනවා. නැති වුණොත් ඉතින් අර හැමදාම කියන වස් කවිය තමයි අපිට කියන්න තියෙන්නේ. සර් ගියාම අපි සර්ටත් කියන ටික කියනවාම තමයි අර අතීතයේ මේ රටේ මුදල් වලින් හම්බ කරලා අපිට මේ රට මේ වලට අද දාපු ඒ උන්ට අපි හූල්ලනවනේ, උන්ට ශාප කරනවනේ, වලවල් වලට තෙන ඉල්ලනවනේ. එතකොට ඒ විදිහට ඉදිරියටත් එන අයට එහෙම තමයි කියලා මතක් කිරීමක් කරන්න ඕන. ඉතින් ඊට මොකද අර දැන් මෙහි තියෙන අමුතු සෙල්ලන්නේ රටේ මිනිස්සුන්ට දැන් බස් එකේ යන්න සල්ලි නැහැ. ත්‍රිවිල් එකක යන්න බෑ. එක පළවෙනි සෙක්ෂන් එක ගියාම කෙලින්ම රුපියල් 80යි. කිරිතේ එකක් බොන්න බෑ. කෙලින්ම රුපියල් 80යි කිරිතේ එක. කුමන කතාවද? දැන් කඩේකට ගිහලා කන්න ගියාම තියෙන්නේ එළවලුවක් කන්න විදිහක් නැත. ඉතින් අපිට දැන් ටෙලිනාට්‍ය කරන්නත් බැරි සයිස් එකක් තියෙන. ගෙවන මිලටත් එක්ක අපේ දැන් අනිත් හැම දෙයක්ම ඉහළ යනවා. දැන් මම දැන් හෙට ටෙලිනාට්‍යයක් පටන් ගන්නවා. ටීචම්මා ටෙලිනාට්‍ය අය කරපු මිල ගණන් නෙමෙයි දැන් තියෙන්නේ. කෑම මිල ඉතා අධිකයි. ට්‍රාන්ස්පෝර්ට් ඉහළ ගිහිල්ලා. හැබැයි අපිට channel වලින් ගෙවන ගාන ඉහළ යන්නේ නැහැ. ඒක එන්න මෙහෙම පහළට බහිනවා. ලංකාවේ එකම මිල බහින දේ තමයි ටෙලිනාට්‍ය විතරයි. ටෙලිනාට්‍ය වලට ගෙවන මිල. ඒක තමයි එදා ඉඳලා අද දක්වා එන්න පහළට යන එකම දර්ශකය. අනිත් හැම දෙයක්ම ඉහළට යනවා. හැබැයි ටෙලිනාට්‍ය පෙන්නකොට කමර්ෂියල් සඳහා ආයතනය ගන්න මොන හරි channel එකකින් ගන්න කමර්ෂියල් එක තප්පර 30ක් හෝ 15ක් ගන්න මිල ඒවත් ඉහළ ගිහිල්ලා තියෙනවා. කරුමෙට අපිට ගෙවන ගාන විතරක් අඩුයි. වැඩේ තියෙන්නේ ඒකටත් ඉතින් කාටවත් දොස් කියලා හරියන්නේ නැහැ. අපේ මම මේ වචනේ කියන අපේ වට පඩේව ටිකක් ඉන්නවා. නිර්මාණ කරුවෝ හැටියට ආපු මේ ශේෂ්ත්‍රයට ආපු වට පඩේව ටිකක් ඉන්නවා. උන් ගිහිල්ලා 2.50ට මේවා විකුණන්න ලෑස්ති වෙනවා. ආයතන කියන විදියට නැමිලා හරි මේකයි ගාන කිව්වහම ඕකේ කියලා බෙල් ඔළුව නවාගෙන කොන්ද නවාගෙන අර දෙන જાතියේ කලාකරුවෝ නාමයෙන් ඉන්න හාල් පාරු ටිකකුත් මේකේ ඉන්නවා. බය නැහැ කියන්න. සුදා එදත් බය නැහැ අදත් බය නැහැ කියන. ඉතින් ඒ නිසා කටක් කරලා කතා කරන අපිට හැමතැනින්ම ප්‍රශ්න. හැබැයි ප්‍රශ්නාව කියලා රටේ වෙන කිසිම තැනක වෙන අසාධාරණයක් වෙනුවෙන් කඩනුගා ඉන්නේ නැහැ. ඒ මගේ හැටියක්. මම මතක් කරන්න ඕන. මම වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම කියන දේ කරන දේ කියන. උදාහරණයක් කියන්න. අපේ අපච්චි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දැන් අගමැතිතුමා එයාගේ සිරිතක් තමයි හැම දවසකම කලාකරුවෝ කවද උපන්දිනේ තියෙන්නේ. එදාට ඔහුගේ පළවෙනි ජොබ් එක තමයි හැමදාම මහින්ද සර්ගේ හැමදාම පළවෙනි ජොබ් එක තමයි රටේ කලාකරුවන් කවද්ද උපන්දිනේ තියෙන්නේ ඒ දවසේ විශ් කිරීම. පහුගිය දෙසැම්බර් 3 වෙනිදා මට උදේ 6:20ට කතා කරලා මේ ළඟම ඉන්න එක්කෙනාකෝ සර්ට මේ සුබ පතන්න ඕන මේ සර් ඉන්නවා ෆෝන් එක දෙන්නම් කියලා. මම බය නැතුව මොකද අපිට වැඩක් නැහැ නිකන් කටින් විශ් එක කරලා ආසුදත්ත සුබ උපන්දිනයක් කිව්වට සර් දැන් අපිට වැඩක් නැහැ. අපි 2005 ඉඳලා 2019 වෙනකන් ඕක අහන් හිටියේ 20 වෙනකන්. ඔව් 2020 වෙනකන් ඔය සුබ පැතුම අපි ආදරණීය අපච්චිකින් අපි ඒක ආදරණීය සුබ පැතුම උදේ අහම අපිට මාර ගතියක් දැනුණා. අනේ රටේ ජනාධිපතිවරයානේ මේ අපිට කතා කරන්නේ රටේ අගමැතිවරයානේ මේ කතා කරන්නේ කියලා. ඒ වගේ අනිත් අයත් කීප දෙනෙක් ඉන්නවා ඒ වගේ ප්‍රභූවරු කතා කරන. මම කොන්ද කෙලින් තියාගෙන කිව්වා මට ඔහුගේ සුබ පැතුම අනවශ්‍යයි කියලා කියන්න කියලා. එහෙම කිව්වේ මහින්ද රාජපක්ෂට ආදරේ නැතුවවත් මොනවත් නෙමෙයි. මේ රටේ දරුවන්ට තමන්ගේ අනාගතය විනාශ වෙන්න පාර කපලා දුන්න ප්‍රබලයෙක් හැටියට ඒ ප්‍රබලයාගෙන් මට නැවත වැඩක් නැහැ සුබ උපන්දිනය සුදත්ත කියලා අහගන්න. ඒ නිසා එහෙම පෞරුෂයක් මට තියෙනවා. ඒ කියන්නේ ඔහුව පාචල් කිරීමට ලක් කිරීමක් නෙමෙයි. ඔහුගේ ආදරණීයකමට කලාකරුවන්ට කතා කරනවා. ඒකට රෙස්පෙක්ට් සර්. හැබැයි මට පෞරුෂයක් තියෙනවා කොන්ද කෙලින් තියාගෙන කියන්න රට විනාශ කරේ යම් පුද්ගලයෙක්ද ඔහුගෙන් මට සුබ පැතුම් අනවශ්‍යයි කියලා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන්. මම අර නැවතත් එනවා පළවෙනි තැනටම
අපිට ආණ්ඩුකාරයා කියපු දේ එදත් කරේ ගේමක් තමයි ඩී.එස්. සේනානායක මහත්මයා මම දන්න විදිහට මේ ආණ්ඩුකාරයා ඉහලින් ඇවිල්ලා තිබ්බා මගේ මේ අහලා තියෙන කතාව එංගලන්තයෙන් කියලා තිබ්බා මහරජාණන් මෙහෙට බලන්න මේගොල්ලන් නිදහස් දීලා ඕ ඡන්ද බලය ලබා දෙන්න පුළුවන්ද කියලා කිව්වහම මේගොල්ලෝ කියලා තියෙනවා ඔව් පුළුවන් ඊට පස්සේ හො මේ පසු කාලේ සිදුවීම කියලා නීතිඥවරු කට්ටියක් අරගෙන ගිහිල්ලා මට මේක කිව්වේ අමිත් වීරසිංහ අපේ දෑබර රංගන ශිල්පියා ගිහිල්ලා කුඹුරවල් අමුඩ ගස්සලා කුඹුරවල් වලට බස්සලා ආණ්ඩුකාරයර වෙන ආපු වෙලාවේ ඔක්කොම ඉංග්‍රීසියෙන් උත්තර දුන්නලු. Belos within 5 minutes hair color for men and women. Keratin සත්කාරයේ සමගින් හිසකෙස්වලට ස්වභාවික කළුබෑයක්. Belos හැමදාම තරුණ පෙනුමකට. පැඩි ෆීල්ඩ් එකේ ඉඳගෙන අපේ ෆාම දෙන දුන්නලු කෙලිම ඉංග්‍රීසි වලින් ටෝක් එක. දැක්කද you know that they are very intelligent. You can give that for them. No worries about that. කියලා ටක් ගාලා ආණ්ඩුකාරයරට කිව්වා. ආණ්ඩුකාරයර බැලුවා අම්මට මේ රටේ ජනතාව ටිකක් බුද්ධිමත් කියලා. ඒ කාලෙත් හිටියේ ඔයගේ දොස්තරලම තමයි අන්දපු දොස්තරලා. අපි ලොකුවට හිතුවට 77න් පස්සේ මේ කාබාෂණිය කරපු යක්කු ටික හිටියේ කියලා ඒ කාලෙත් එහෙම ගල්ලාඳු තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඒක හොඳට මතක් කරන්න ඕන. අමිත් වීරසිංහ මගේ සහෝදරයත් එක්ක වැඩසටහනක් මම කරනවා. සවිස්තරාත්මකව මම ඒ ගැන ඔයගොල්ලන්ට කියන්න. මොකද ඔහු තමයි සියල්ල දන්නේ මේ සවිස්තර වාර්තාව. ඔහුගෙන් ඇහිච්ච දෙයක් විතරයි මම කිව්වේ. ඉතින් ඒ නිසා no worries sir we have the lot of intelligent people in Sri Lanka කියලා තියෙනවා. ඕ ඉන්ටෙලිජන්ට් කම තේරෙනවනේ. බුද්ධිය පිළිබඳ අම්මට උඩු ගෞරව උපාධි ගත්ත උන් තමයි මේ ඡන්ද ටික දෙන්නේ. අපි ඇඳුවනේ දැන්. පැහැදිලිව කියන්න එපා. 2005 ඉඳලා 2009 2015 පැරදුනා 2019 දිනුවා මේ අපි මේ මම කතා කරේ මම ස්ටේජ් එකේ ඉඳලා කතා කරේ. හැබැයි අපි කිව්වේ අවංකව. අපි ඇත්ත කතා කරේ. අපි කතා කරේ සත්‍ය. මුන් පස්සේ අපි ඇඳුවට කරන්න දෙයක් නැහැ. අපි හිතුවේ අනේ දෙයියනේ මේ ගමන අපිත් එක්ක මේ යන්නේ අම්මට සිරි මේ ආදිවේගේ මාර්ගයෙන් අපිට යන්න පුළුවන් කියලා. අම්මට මුන් ගැහුවනේ ඩයිවර්ට් මෙහෙම කියලා. ඩයිවර්ට් ගැහුවා අපි මග හැලුවා මුන්ගේ අතරමං කරලා. ඒකයි උනේ. ඒ නිසා අපිට දොස් කියන්න එපා. අපි දැන් අපිට දොස් කියන අයට කියන අපි පැහැදිලිව අපි තේරුම් අරන් ඉන්නවා. අපිට වැරදි ඇත. ලංකාවේ බහුතරයක් නූගත් සමාජයක් ඉන්නේ. ඒ බහුතරයේ තීරණ මත තමයි ඔවුනුයි ඡන්දදායකයෝ ඔවුනුයි ඡන්දය ප්‍රකාශ කරන්නේ. බුද්ධිමත් ජනතාවක් ඉන්නවා රටේ. ගොඩක් බුද්ධිමත් ජනතාව මේ රටෙන් ගිහිල්ලා ඉවරයි. තවත් මේ බුද්ධිමත් මේ තරුණ කොල්ලෝ කෙල්ලෝ ටික මේ රටෙන් යන්න පාස්පෝර්ට් ඔෆිස් එකට ගිහිල්ලා ඉක්මනට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. යමින් ඉන්නවා. උන්ට මේ රටේ ජීවත් වෙන්න ෂුවර් එකක් නැති නිසා. ඒ නිසා ඒක තමයි කියන්නේ. අපි අපේ භාෂාව ටිකක් රළු වෙන්න පුළුවන්. අපේ භාෂාව සුමට නොවෙන්න පුළුවන්. ඇයි කියලා කල්පනා කරලා බලන්න. මේ රටේ බුද්ධිමත් ජනතාවට නෙමෙයි මේ ආමන්ත්‍රණේ. මොලෙන් හිතලා කල්පනා කරලා බලන ජනතාවට නෙමෙයි වැඩේ. අපිට ශාස්ත්‍රූවරයෙක් හරි ආගමක නායකයෙක් හරි කවුරු හරි කියන දේ විතරක් නම් අපි ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපිට බුද්ධියක් නැහැ. සිද්ධාර්ථ කුමාරයා ජීවිතයේ අත්දැකීම් එක කාලවලට ජීවිත අත්දැකීම් අරගෙන තමයි ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන තමයි බුදු උනේ. බුදු වෙන්නේ එහෙමනේ. එහෙම බුදු වෙලා දේශනාවෙන් කියන දේවල් අපිට පිළිගන්න වෙනවනේ. හැබැයි පිළිගන්න උනායි කියලා බුදුන් දේශනාව කරයි කියලා අපිටත් දීලා තියෙන්නේ බුද්ධියක්. උසස් මනස තියෙන මිනිස්සයාගෙන උසස් මනසක් ඇති පුද්ගලයා කියලානේ. ඉතින් ආගම් වලින් මම කිසිම ආගමකට ගරහන්නේ නැහැ. අපිට ආගමෙන් කියූ පළියට ඔබ මේ දේ කළ යුතුයි ඔබ මේ දේ නොකළ යුතුයි කියලා කියනකොට තමුණුත් තර්කානුකූල හිතලා බලන්න. අපි මල්ටි කල්චරල් රටක ජීවත් වෙන්නේ. අපි හැම ආගමකටම ගෞරව කරනවා. හැම ජාතියකටම ගෞරව කරනවා. අපිට ඉන්න ඕනේ එකට විතරයි. ඒකට එකම උදාහරණය තමයි මම නැවත වතාවක් කියනවා. ලී ක්වාන් යුන් හැදුවේ සිංගප්පූරුවේ මල්ටි කල්චරල් රටක් එක තැනකට ගෙනාවේ. කොහොමද යෝගී තිබිච්ච මෙහෙම ඍජු තීරණ ගැනීමේ හැකියාව කොහොමද මගේ රටේ ඉදිරිය දැක්ම කොහොමද කරන්න ඕනේ කියලා ඒ ඍජු දැක්ම ඒ වගේම තමයි මහතීර් මොහමඩ් මැලේසියාවේ මම දන්න විදියට මහතීර් මොහමඩ් පළවෙනියෙන්ම රටේ අගමැතිවරයා බවට පත් වෙන්න එනකොට විපක්ෂයේ හිටියේ ජාතිවාදී අවසමින් මේ අපේ රටේ වගේ හාල් පාරුටියක් හිටියා ජාතිවාදී අවසමින්. ඕක මොකද්ද කරේ දිනපු ගමන් කරේ අවුරුදු 10කට හෝ 15කට මොකද කරේ ඇතුළට දැම්මා. අපේ රටෙත් එවැනි දේවල් කළ යුතුයි. හැබැයි ඊට පසු අවුරුදු 10කින් 15කින් එනකොට රට හදලා ඉවරයි. රට සංවර්ධනය කරලා ඉවරයි. සුපිරිතනකට ගෙනාවට පස්සේ අරුගේ අර ජාතිවාදයේ වපුරන්න මිනිස්සු වැපරුවාට මිනිස්සු ඇහුම්කන් දෙන්නේ නැහැ. මිනිස්සුන්ට ලස්සන ජීවිතයක් හදලා දීලා ඉවරයි. සිංගප්පූරුවේ එසේ කළ හැකි වුණා නම් මැලේසියාවට එසේ කළ හැකි වුණා නම් ඇයි අපිට බැරි වුණේ? අපේ තියෙන මල පෙරේත උද්දච්ච නායකයෝ හින්දායි.
මේතුවක් කාල මේ රට පාලනය කළේ මල පෙරේත උද්දච්ච නායකයෝ විතරයි. උන්ගේ සුඛ විහරණය විතරමයි. මේ රටේ මිනිසුන්ගේ බුද්ධිය වර්ධනය කරන්නේ නැහැ. මේ රටේ මේ ඔවුන්ට ලබා ගන්න තියෙන දේවල් මුන් හුරගෙන කාලා උන්ගේ පවුල් විතරයි නඩත්තු කරන්න ඕනේ. අපේ රටේ අනිත් දරු පවුල් වැඩක් නැහැ මුන්ට. ඒ නිසා වැඩසටහන අවසන් කරනවා මේ කියපු එදා අඬුකාරයා 1900 ඒ බරගණන් වල කියපු ඒ සිදුවීම අදටත් එසේම තමයි. අදටත් අපේ රටේ මිනිස්සුන්ට බහුතරයකට ඡන්දය පාවිච්චි කිරීමට දීම මහා පාපයක්.